මාලිගාවේ හිනාන් දෙවෙනි විශේෂාංගය අපි මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. සාර්ථකත්වයේ පළවෙනි පිම්ම නැත්නම් පළවෙනි පියවර අපි කොහොමද තියන්න ඕනේ? නැතිනම් අපි මේ සාර්ථකත්වය ගැන බොහෝ සෙයින් උදෑසට කතා කරනවා මෙහෙම හෝරාවක් පුරාවට. ඉතින් අර අසංක කිව්වා වගේම ශ්‍රී ලංකාවේ ඉන්න අපේම දැවැන්ත පුත්කලයන් තිබූ සාර්ථක පියවරක්, සාර්ථක ගමනක් ඔවුන්ගේ ජීවන අත්දැකීම් බෙදා හදා ගන්නයි මේ හෝරාවේදී අපි සූදානම් වෙන්නේ. මහර්ග ඔහුට තියෙන බොහොම සුවිශේෂ දේවල් ටිකක්. ජවයේ තියෙනවා, බලයේ තියෙනවා, ශක්තිය තියෙනවා. මේ ඔහුගේම වචන. මේ වසර ගණනාවක් තිස්සේ දැන් මාධ්‍ය ගත්තාම මේ මාධ්‍යයට එහෙම ඕන තරම් එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම එන්නේ නැහැ. මේ එන්නේ බොහොම අමාරුවෙන් කියලා තමයි මේ වැඩේට ගෙන්න ගන්නේ. හුඟක් තැන්වල මේ උදේට වැඩසටහන් වල කෝප්පයක් තියලා තියෙනවා. ඒ කෝප්පේ ඒ බ්‍රෑන්ඩ් එක හදන්න, ඒ නම හදන්න මේ රටේ විශාල වෙහෙසක් ගත්ත කෙනෙක්. ඉතින් එතුමාව හඳුන්වලා දෙන්න ටිකක් දීර්ඝයි. එතුමා උපසභාපතිවරයා විදිහට කටයුතු කරනවා ශ්‍රී ලංකා සමාගමේ. ඒ වගේම සභාපති විදිහට කටයුතු කරනවා ඇපිට් ආයතනයේ. අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ පසුගිය පළවෙනිදා කමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ, ඒ වගේම අධ්‍යක්ෂ සීලයින් සමූහ ව්‍යාපාරයේ, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. මේ පුද්ගලික සහ රාජ්‍ය කියන පාර්ශව දෙකත් එක්කම කටයුතු කරන කෙනෙක්. ඒ වගේම කර්මාන්තකරුවන්ගේ සංගමේ සභාපති, ශ්‍රී ලංකා මාලදිවයින වෙළඳ සංගමේ උපසභාපති, සාක් වෙළඳ සංගමේ විධායක සමාජික, ස්විට්සර්ලන්තයේ වෙළඳ සංගමේ විධායක සමාජික, අධ්‍යාපන සේවා උපදේශක කමිටුවේ විධායක සමාජික, තවත් බොහෝ දේවල් තියෙනවා. මම මේ අතලොස්සක් තමයි ඒ අතරින් කිව්වේ. ගමේ කට්ටිය කියන්නේ ගිරිස කියලා. නමුත් එතුමා මේ රටේ හැමෝම හඳුරන්නේ බන්දුල එගොඩගේ මහත්මයා. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. එසේ මේවා ආශුභ ආයුබෝවන්. මහර්ග. දැන් අම්බලන්ගොඩ ගමේ තමයි එතුමාගේ ගම් පළාත. සහ මේ ඔබ කියපු නමත් එක්ක අම්බලන්ගොඩට යනවා නේද කොහොමද? අනිවාර්යයෙන්. දැන් වයස අවුරුදු 7ේදී ටිකක් සංවේදී කාරණාවකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා. වයස අවුරුදු 7ේදී කියන්නේ අපි කියන්නේ 6-4 තේරෙන්නේ නැති පුංචි දරුවෙක්. වයස අවුරුදු 7ේදී නංගිවයි ඔබවයි අම්මවයි තනි කරලා පියා සදහටම මෙලවින් සමුගන්නවා. ජීවිතේ එතනින් එහාට මං හිතන්නේ මිනිස්සෙකුට දරුවෙකුට වෙන්න තවත් විපත්තියක් නැහැ, කරදරයක් නැහැ, බාධකයක් නැහැ. කොහොමද එතනින් නැගිට්ටේ? නෑ මහර්ගා සංඝ බොහොම ස්තුතියි මේ කතිකාවත එහෙම පටන් ගත්ත එකට. නෑ එතන තමයි පැදුරෙන් බිමට තවත් වැටෙන තැනක් නැහැ. ජීවිතේ ගොඩක් ඒ කියන්නේ හැරවුම් ලක්ෂ ඔයාගේ පළවෙනි හැරවුම් ලක්ෂය තමයි එතන. මොකද ඒක ඒ පියාගේ අභාවයත් එක්කම ලැබුණු අභියෝගාත්මක දේ මගේ අම්මයි බාරගත්තේ. මට අවුරුදු 7යි, මගේ නංගිට අවුරුදු 5යි. ඉතින් ජීවිතය පිළිබඳව යම් දේවල් ඒ කාලය තුල අපිට බලපෑවා. ඉතින් සමහර ඇති ඇකි හය පවා අපිට සමහරලාවට සමහර උපදෙස් මගේ අම්මට දීලා තිබ්බා. මේ බන්දු කියලා කියන්නේ මගේ අම්මා අපි හතර දෙනාටම මේ හරි පුදුම අපේ බන්දු කියලා කැලලක් තියෙනවා. මම බන්දුලේකට ගියේ, මගේ නංගිත් බන්දුලේකට ගියේ, හර්ෂණී බන්දුලේකට ගියේ. මගේ අම්මා බන්දු සීලිකොඩිකාර, අපේ තාත්තා බන්දු පාලේකොඩි. මේ බන්දු පවුල ඇති ඇකි අය ගොඩක් අය සමහරලාවට අර වගකීමෙන් බැහැර වෙන්න සමහර අමුතුම සිද්ධි අම්මට දාලා තිබුණා කනට. දැන් ඉතින් බන්දු මම හිතන්නේ පුතා මහාන කරොත් තමයි හොඳ වගේ තත්ත්වේ. මෙතනින් එහාට කොහොමද මේ හේදන් දරන්නේ? ඒ වගේ තත්ත්වයක්. මම හිතන්නේ එතන තමයි අපේ අම්මා ගත්ත තීරණය ජීවිතය එතනින් පටන් ගන්නවා කියලා. ඉතින් පළවෙනි හැරවුම් ලක්ෂ්‍ය තමයි එතන වෙන්න ඕනේ කියන එක. මම දැනගෙන නෙමෙයි කියන්නේ. මම උපකල්පනය කරලා කියන්නේ. මොකද එදා ගත්ත ඒ අම්මගේ තීරණය තමයි ඊට පස්සේ අම්මා නිකන් නිවසේ හිටපු කෙනෙක් රැකියාවකට ගිහිල්ලා අවසානයේ ඒ ගැම්ම තමයි එක්තරා දවසකේ අම්මත් ජීවිතෙන් සමුගන්නට හේතු වුණේ. ඒක මම පසු ඔබතුමා අහුවොත් කියන්න මොකද්ද කියලා ඒ හේතු. ඒ කියන්නේ දරුවන් හදන්න තීරණය කළා ගමනේ තමයි ගියේ. ගිහිල්ලාවිල්ලා මට අවුරුදු නෙස්ලේ සමාගමේ මම රැකියාව කරන කාලේ පළවෙනි අවුරුදු තුල මමත් මගෙන් සමුගත්තා. ඒ කියන්නේ ඕගොල්ලෝ දෙන්නා වගේ නෙමෙයි. මට පුළුවන් කමක් තිබුණේ නැහැ මගේ දෙමව්පියන් වෙනුවෙන් රුපියල් 5ක්වත් වියදම් කරන්න. ඒ කාලේ තුල. නමුත් අපි හැදුවේ අම්මා තාත්තා අපි 71 සමුගත්තයින් පස්සේ මොකද අපිව හදන්න අම්මා ගියේ රෝහල් වලට. ඉතින් ඒ දවස්වල අම්මා අවසාන වශයෙන් රැකියාව කරේ පිටරට.
ඒ රැකියාව තමයි මේ රේඩියෝලොජිස්ට් එක්ස්රේ විකිරණ ශිල්පිනිය. ඔව්. ඉතින් අවසාන වශයෙන් මවගේ මරණයට හේතු වෙලා තිබුණේ මේ විකිරණ ශරීරගත වීමෙන් නැති වූ රෝගයක් නිසා මවගේ අභාවය සිද්ධ වුණා. විකිරණ ශරීරගත වීමේ රෝගයට බලපෑවේ අපිව ජීවත් කරන්න ඇයගේ ගත්ත ශක්තියට රැකියාවට යන. ඉතින් ඔය බෑග්ග්‍රවුන්ඩ් එක ඒකයි මම හැරුම් ලක්ෂයට මම හරි කැමතියි කියලා. ඔබතුමා මේ අද ඉන්න තත්ත්වය සහ ඔබතුමාගේ සාර්ථකත්වය ඔබේ මවට දකින්න ලැබුණ නැහැ ඇත්ත. මට එහෙම කියන්නත් අපහසුයි. මොකද ජීවිතය තුළ අපි බොහොම මේ අවම මට්ටමින් පටන් ගත්ත අය. සාර්ථකත්වය කියන එක තීරණය කරන්නේ තමන් කරන ගමන අනුව. දැන් උදාහරණයකට ගන්නතේ අපි මවගේ ජීවිතේ තියෙන තාක්කල් අපි ශිෂ්‍යයෙක් හැටියට කරපු දේවල් ඉතා පැහැදිලි. ඒ කාලේ තමන් ජීවත් වෙනකන් විතරයි. අද මම මේ වයස 57ක් වෙනකන් දැනට ජීවිතය ගෙවලා තිනවා. මං සතුටු වෙන දෙයින් තමයි මගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. මම සාර්ථක වෙන්න මට හිට හෙලිකොප්ටර් 5ක් තියෙන්න ඕනේ කියලා මම තීරණය කරොත් මං හැමදාම අසාර්ථක මිනිසෙක්. සාර්ථකත්වය කියන එක තීරණය වෙන්නේ තමන් යන්න ඕන ගමන පිළිබඳව තීරණයක් තියෙන්න ඕනේ. තමන්ට කිසියම් දැක්මක් තියෙන්න ඕනේ. හැබැයි ඒ දැක්ම පිළිබඳව හරි සාධාරණ නිගමනයකට තමන් එළඹෙන්න ඕනේ. තව විදිහකට කියනවා මේ ලද දෙයිනුත් වෙන සතුට තමයි මේ වෙලාවේ කරන උපරිමය. අනිවාර්යයෙන්ම දැන් මම කැමති මෙහෙම දෙයක් අහන්න. අද ඔබතුමා ඉන්න තැන දැක්කනම් මම කියන්නේ එදාටත් වැඩිය 87 අවුරුද්දටත් වැඩිය මම පුදුම විදිහට සතුටු වෙනවා. එදා වෙනකොටත් සතුටු වුණා. ඒ නිසා ඔබ මවට මොකද්ද කියන්නේ? අපි විශ්වාස කරන දහමත් එක්ක මව සමහර වෙලාවට කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්න පුළුවන්. ඔබ දිහා මගේ වැඩිමහල් පුතා මගේ ජීවිතයේ සියලු දේවල් බොහෝ වෙලාවට අපි දන්නවනේ අවුරුදු 7ක් වෙනකොට දරුවෙකුට ඒ අය විවිධ තීරණ ගන්නවා. දරුවන් අතහැරලා දානවා කාට හරි ඥාතියින්ට තියලා. මේ බොහොම ශ්‍රේෂ්ඨ කාන්තාවක් අර නූතන යශෝදරාවක්. ඔබ මවට මොනවද කියන්නේ මේ වෙලාවේ? නෑ මම කියන්නේ ඒ අපේක්ෂාව තිබ්බා. සමහර විට මව අසාධාරණ නැහැ. මොකද හැම මවක්ම දකින්නේ තමන්ගේ දුව හෝ පුතා ඉස්සරහට කොහොමද යන්නේ කියන එකනේ. ඒ හැම මවක් තුලම තියෙනවා අර සෙල්ෆිෂ්නස් එක. ඒක වැරද්දක් නෙමෙයි. ඒක හරි ආදරණීය සෙල්ෆිෂ්නස් එකක් මමත්වයක්. ඔය මම මගේ කියන එක පොඩ්ඩක් එහෙම නැති අය ඉන්නවා. මම කියන්නේ හැම මවක තුලම ඕක තියෙනවා කොච්චර කිව්වත් නෑ කියලා. හැම මවක්ම සලකන්නේ හැම දරුවටම එක වගේ තමයි. නමුත් තමන්ගේ දරුවටම පොඩි මමත්වයක් තමන් තුල තියෙනවා. ඉතින් ඒක හැම අම්ම ගාවෙම තියෙනවා කියලා මට හිතෙනවා. අම්මා ඈතක ඉඳන් බලන් ඉන්නවා නම් ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා කියලාත් මම විශ්වාස කරනවා. දැන් ওই විදිහට ආදරණීය දෙමව්පියන් සිහිපත් කරලා අපි සූදානම් එහෙනම් පාසලටත් එකතු කරගෙන යන්න. අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ ඔබේ පාසල කොහොමද පාසල් කාලේ? පාසල් කාලේ ඉතාම සුන්දරයි. අදටත් තියෙනවා රෙකෝඩ්ස් පාසල් යන කාලේ තියෙනවා. අපයෝ. මොකද මගේ ජීවිතේ යම් කිසි පන්නරයක් ලැබුණා නම් ජීවිතය පිළිබඳව පන්නරයක් ලැබුණා නම් මම ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහාවිද්‍යාලය කියන ඉස්කෝලේ. ඒ පාසල විතරයිනේ මගේ ජීවිතේ එළියට යනකොට මගේ ඒ කාලය තුල මම දැක්කේ පාසල විතරයි. හැබැයි පාසල කියන සංකල්පය මම ගොඩක් වෙලාවට හරි විදියට බාරගත්ත තැනක්. දැන් නූතන පාසල් යන අපේ දරුවන්ට මම කියන්නේ පාසල අධ්‍යාපන කේන්ද්‍රය කොටගෙන පාසල පිළිබඳව අධ්‍යාපනය කේන්ද්‍රගෙන අපේ ජීවිතය හදා ගැනීමේ මූලිකම අධ්‍යාපන පාසලෙන් ඇතු කරන්න කියලා. දැන් උදාහරණයක් ඇටියට ගියොත් එහෙම මට පාසල් යන්න තිබුණේ පයින් කිලෝමීටර් 2මාරක්. මං හිටපු ගෙදර ඉඳලා. අපි කවදාකවත් පාසලට පහුවෙලා ගිහිල්ලා නැහැ. අපි කවදාකවත් අපි පන්ක්චුවලිටි ගැන කතා කරොත් එහෙම අපිට මොබයිල් ෆෝන් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඉන්න ගෙවල් ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ එන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි ඒ දේවල් හැමදේම මේ පාසලට යන විදිය හැමදේම කරා. හැබැයි හැම පාසුකමක්ම නැතුව කිසිම පාසුකමක් නැතුව අපි කිලෝමීටර් 2මාරක් දෙය ගිහිල්ලා පාසල් කටයුතු ඔක්කොම කරලා සමහරලාවට ක්‍රීඩා පුහුණු වීම සඳහා නැවත කිලෝමීටර් දෙකක් ක්‍රිකට් කරන්නේ ඔබ පාසල්? ඔව් ක්‍රිකට් පමණක් නෙමෙයි පුහුණු අපි පිහිනුම් මොකද මම ක්‍රිකට් වලට යන්න කලින් මේ ඔබ ශිෂ්‍යත්වයේ කරන්නේ මොන වරුද්දද? ඔව් මගේ සිංහල ගොඩක් හොඳයි ඒ දවස්වල ගොඩක් හොඳයි හැබැයි. ගොඩක් කියලා කිව්වම සිංහල ඒ දවස්වල හොඳයි. ඔව්. ඉතින් ඔය අතිකත්වයේ වගේ දේවල් තියෙද්දි මම ඉතින්
ඩිබේටින් ටීම් එකේ කැප්ටන් ඉස්කෝලේ. අර ශිෂ්‍යත්වය ගැන කියාගෙන යමු ඒක අතාරින්න එපා. දකුණු පළාතේ ශිෂ්‍යත්වයේ මම තමයි ඔය දකුණු පළාතෙන්ම ඉහළින්ම පාස් වුණේ. මොකද ඒක තමයි පළවෙනිය. නමුත් ඉතින් ඉතින් අච්චර ප්‍රශ්න තියාගෙන නෙමෙයි. අපෝ මොකද මේ පුංචි දරුවෙක්නේ ශිෂ්‍යත්වය කරනවා කියන්නේ. ඇත්තටම පුංචි දරුවෙන්නේ. ඒතකොට දරුවෝ ප්‍රශ්නත් එක්ක අතාරිනවා. ඔව් ඒක මට ඉතින් මෙහෙම දෙයක්ත් තිබුණා පාසල් යන කාලේ මගේ ගමේ පන්සලේ සීලක්කන්ද දහම් පාසලේ. එතනත් ගිහිල්ලා අදටත් ඉන්න මගේ සුදම්ම හාමුදුරුවේම මට ඔය කතා කරන්න පුරුදු කරනවා. දැන් මම දහම් පාසලේ ඉඳලත් ගිහිල්ලා දහම් පාසලේ ආරම්භක දහම් පාසලේ ළමයි හැටියට ආරම්භ කරලා අපි දහම් පාසල ආරම්භ කරේ අපි. කරලා දරුවන් විදිහට ශිෂ්‍යයන් විදිහට ආරම්භ කරලා ගුරුවරයෙක් වුණා. ඒ පාසලේම ගුරුවරයෙක් වුණු පළවෙනිය මම. ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යතුමිය මැතිනිය අපි මාව බණ්ඩාරනායක මැතිනිය සහතිකයක් දෙනවා අතින් ලියලා නේද? මට ඒක අරන් ඉන්න තිබුණා. ත්‍යාග ප්‍රදාන උත්සවයට අපි කැඳෙව්වේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඒ කාලේ. ඉතින් ත්‍යාග ප්‍රදාන උත්සවයට ඇවිල්ලා අපිට මේ කතාව මැතිනියට දෙනවා. මැතිනිය මේ සහතික දෙන්න ආවේ නැහැ. අපි අර ත්‍යාග ප්‍රදාන උත්සව සහතිකේ එතුමියට වැටේ හරි කැමැත්තක් තිබුණා මේ වැඩේට. ශිෂ්‍යයෙක් ඇවිල්ලා පළවෙනි වතාවට ගුරුවරයෙක් වෙලා සහතික දෙනකොට අදටත් ගරු ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා ඒ පන්සලේ මගේ සුදම්ම හාමුදුරුවෝ පණ්ඩිත හාමුදුරුවෝ. ඉතින් එදා අස්සම් කරපු සහතිකයක් මං ගාව තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මගේ ජීවිතය තුළ බොහෝ අගමැතිවරු වර්තමාන ජනාධිපතිවරයාගේ පටන් වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ පටන් ජීවිත කාලය තුළ බොහොම ළඟින් ඇසුරු කරලා තියෙනවා. නමුත් අර වගේ දෙයක් සිද්ධියක් වුණාම බොහොම හිතට ඉස්කෝලෙන් පිටත් වෙලා දහම් පාසල් කරදී එතුමිය විසින් කතා කරලා කියනකොට බොහොම හිතට පොඩි ගැම්මක් ආවා ඒ දවස්වල. ඒ අර කතික වලින් ජයග්‍රහණය කරලා ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයාගෙන් ඔව් මට ජනාධිපති සම්මාන තියෙනවා. කතා කරන එකට කතිකත්වයට සිංහල කතිකත්වයට ඒක අතිගරු ජයජයවර්ධන ජනාධිපතිතුමාගෙන් තමයි හම්බුනේ ඩී.එස්.එන්. නායක ගුණසමරු කතික උළෙලේදී. ඒක තමයි ලංකාවේම පළවෙනිය වුණා. ඉතින් ඒක හරි සුන්දර මතක සටහන්. ජයග්‍රහණ විතරක් නෙමෙයි ඒකේ ගමන් මගයි වැදගත්කම තියෙන්නේ. දැන් මම කවුරුත් කාගේ හරි සක්සස් එකක් තියෙනවා නම් මම ඒක මෙෂර් කරන්නේ තමන් ඉන්න තැන නෙමෙයි. තමන් ඉන්න තැන වැඩක් නැහැ. ආදිපාතිවරයාගේ පුතෙක් ඉන්නවා නම් ඊගාව ආදිපාතිවරයා කියලා කතා කරනවා නම් ඒක ගිහිපු ගමනක් නෑ මට. ඒ කියන්නේ ජර්නි එක කියන්නේ තමන් ආරම්භ කර තැන සහ අද තමන් අවසාන වශයෙන් හෝ තමන් ගමන් කරමින් සිටින අතර දුර. සමහර අයගේ ජර්නි එක ඉතාමත් අඟලක් දෙකක්වත් නැහැ. සමහර අයගේ ජර්නි එක මම හිතන්නේ ගොඩාක් අන්න ඒ ජර්නි එක තමයි මම විශ්වාස කරන්නේ මිනිස්සෙක් හැටියට කළ යුත්තේ. ඒක තමන් මෙතනින් එහාට තැනක් නැහැ කියලා නෑ. හැම කෙනාටම තියෙනවා එතනින් එහාට තව දෙයක් කරන්න කළ හැකි දෙයක්. මම කතා කරන්නේ මේ සාර්ථකත්වයේ තුල නෙමෙයි. මම කතා කරන්නේ ගිහපු ගමන තුලක් පමණයි තියෙන්නේ. තමුන්නාස්ලා කියලා. අපි ඒ හින්දාමයි මේ ඔබතුමා වැනි කෙනෙක් එක්ක මේ හෝරාවකට ආසන්න කාලයක් මේ රූපවාහිනී නාලිකාවක තප්පර වලින් මේ වටිනාකම කතා කරන්නේ. ඒ නිසා පැයක කාලයක් කියන්නේ ඔබතුමා ඊටාම හොඳට දන්නවා මේ පිළිබඳව. ඒ නිසා මේක හරියම වටිනවා. මේක හරියම වටිනවා. අපේ ජීවිතවලටත් අපිට හිතෙන අපි මොනවද මේ වෙනකන් කරලා තියෙන්නේ. එදා ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු අරන් තියෙනවා. අපි ඒක කරලත් නැහැ. එහෙනම් ඊට පස්සේ කතිකය වෙලා තියෙනවා මුළු රටේම ජනාධිපති සම්මාන. අපි ඒක කරලත් නැහැ. එහෙනම් අපිටත් යමක් කරන්න පුළුවන් කියලා අපිට එනවා යම් අදිෂ්ඨානයක් අරමුණක් ඇති කරගන්න පුළුවන්. ඔබතුමාගේ කතාව ඇතුලේ අර ක්‍රිකට් පුහුණු වීම වලදී පාසලේ ඉඳලා ආයි ගෙදර යනවා. ඒකත් කියමු. දැන් ඔබතුමා මගෙන් අහපුවද එකින්කට ආපහු කතා කරන මම කියන්නේ ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් ක්‍රිකට් අපි ධර්මාශෝක විද්‍යාලයේ අපි ක්‍රිකට් කණ්ඩායමට තේරුණා. ඉතින් තුන්වෙනි වේල කෑම පිළිබඳව ප්‍රශ්නයක් තියෙද්දී ක්‍රිකට් ගහන්නයි අතිරේක දේවල් වලට යන ළමයෙක්ගේ ජීවිතය එක ටිකක් එච්චරම සුන්දර වෙන්න විදියක් නැහැනේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් දැන්. මගෙට කලිසම් 4ක් සුදු කලිසම් 4ක් තියෙන. සුදු කලිසම තීරණය හොඳ වෙලාවට ක්‍රිකට් ගහන්නත් සුදු හරි වුණා. නැත්නම් තවත් පාට ගන්න ඕනේ. සුදු කලිසම් 4 තමයි මට ඉස්කෝලේ යන කාලේ තිබ්බේ. දැන් මම මේ සාපේක්ෂව කතා කරන්නේ. ඉතින් සුදු කලිසම් කියන්නේ ක්‍රිකට් ප්‍රැක්ටිස් එක කියන්නේ එක දවසකට එක කලිසමක් ඕනේනේ. අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යන්නත් එක කලිසමක් ඕනේනේ. එතකොට දැන් අපි ඔය සුදු කලිසම් 4 තමයි කොහොම හරි ක්‍රිකට් මැච් එකට යන්නත් මැච් එක දවස් දෙකක් වීකෙන්ඩ් එක ගෙවුවොත් කලිසම් දෙකකුත් ඕනේ. දැන් මම උදේ ප්‍රැක්ටිස් යනවා 12 මාරට එකමාරට පාසල ඉවරයි. 2 මාරට පටන් ගන්නවා ක්‍රිකට් ප්‍රැක්ටිස් හැමදාම නෙමෙයි දවස් 3 පැයක් තියෙනවා.
ඔය පැයක් විතර තියෙනවා සමාදන්සල පැයකමාරක් එහෙම තියෙනවා. ඉතින් ක්‍රිකට් ප්‍රැක්ටිස් යනවා. ඉතින් ගොඩක් අය ප්‍රැක්ටිස් කරන අය කෑම අරන් එනවා. ඉතින් උදේ පාන්දර ඉතින් මං ආච්චි එක්කනේ හැදුනේ. ඉතින් මට උදේ පාන්දර ආච්චිව නැගිටලා කෑම හදන්න කියන්නත් බෑ. මොකද ආච්චිත් මාව හැදුවේ ජීවිතේ මේ වෙළඳ පොලේ එළවලු විකුණපු කෙනෙක් හැටියට. ආච්චි හැදුවේ මාව ඒ දවස්වල. ඉතින් ආච්චි දැන් මට උදේ පාන්දර ඕක කියන්න බෑ. සමාදන්සල කෑමේකුත් හදන වෙලාවක් තියෙනවා. ඒක මට කරදරේකුත් වෙයි කෑමේ කරන් යන්නේ. ඉතින් අපි අර කිලෝමීටර් දෙකකට කිට්ටුව දෙකමාරක් ඉවර වෙලා මං එනවා. ඉතින් ගෙදර ඇවිල්ලා කාලා අර පැත්තෙන්ම යනවා. හිතන්නේ පැය තව එක්සර්සයිස් එකක්. හොඳේ පැයකට ඇතුළත ගෙදර ඇවිල්ලා කිලෝමීටරක කනවා නෙමෙයි ගිලිනවා. ගිල්ලා අතෙන්ට දුවනවා. දුවලා ප්‍රැක්ටිස් එකට යනවා. ඉතින් ඔකේ ඔතන නෙමෙයි ඔතන ඔහම නෑ මේ වෙලාවේ මට මතක් කරන්නත් ඕනේ. මට ගොඩක් හොඳ යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒවල්. ඉතින් ඔය මගේ යාළුවෝ හිටියා විශේෂයෙන්ම මගේම සර්නේම් එක රොෂාන් නෙකුඩගේ. එතකොට මගේ තව යාළුවෝ හිටියා අනිල් කියලා ඒ ළඟම ඉන්න තව පැත්තක හිටියා ජෙනරල් ස්ටෝර්ස් එකේ හිරාන් කියලා වගේ යාළුවෝ ගොඩක් හිටියා. බොහොම හොඳ දේවල්. ඉතින් සමහර ලාවට ඒගොල්ලන්ට වැටුණොත් මම කන්න යනවා කියලා ගොඩක් වෙලාවට ඔය යන්නේ රොෂාන්ලගේ ගෙදර ගාවි. එහෙන් එයත් මගේ ආත්මාභිමානය රකින්න කියන්නේ නෑ ඔයා ගෙදර කන්න යන්නේ අයියා අපේ භාෂාවේ මචං කාලා මෙහෙන් ගිහලා අපි ප්‍රැක්ටිස් යක් ඒ දේවල් තිබුණා. හැබැයි ඒකෙත් අද සම්බන්ධතාවයක් තියෙනවා. අපි කොතරම් සමීප සම්බන්ධතාවයකදී හිටියේ කියලා මම ඒක පසුව කියන්න. මොකද මේකේ ගමන කියන එක කොහොමද ඒක හැඩ ගැහෙන්නේ කියලා. දැන් ඔහොම ඇවිල්ලා ඉතින් අපි ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහිල්ලා ගෙදර එනවා. ඉතින් ගෙදර ඇවිල්ලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන හවස 5යිනේ. දැන් 5යි 6යිනේ එනකොට හවස් වෙනවා 7 වෙනවා. හැබැයි වැඩේ තියෙන ඊගාව ප්‍රශ්නේ මොකද ආයෙත් දැන් කල්සන් දෙකක් ගිහිල්ලා ඉවරයි. දැන් ආයෙ ඉස්කෝලේ යන්නත් ඕනේ ප්‍රැක්ටිස් යන්නත් ඕනේ. එතන මොකද හැමදාම ඔයා විශ්වාස කරන්න මහර්ගව විශ්වාස කරන්න මම හැමදාම දැන් වෙන අපේ දරුවෙක් ක්‍රිකට් ප්‍රැක්ටිස් එකට ගිහිල්ලා આવොත් එම පොඩි රෙස් කරලා වොෂ් එකක් දාලා යන්නේ. ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මම කරන්නේ මුලින්ම අර කල්සන් දෙක අරන් ඇවිල්ලා ගඟට පැනලා ගඟෙන් කල්සන් දෙක ටක් ගාලා සෝදලා ලිපත් තිබුණා වෙනම රත් වෙච්ච. ඔතන වැටේ දාන්නේ. මොකද නැත්නම් අනිත් දවස් ඉස්කෝලේ යන්න දියන්නේ. ඔහොම තමයි අපි ක්‍රීඩා පුහුණු වලට ක්‍රිකට් ගහුවේ ඉතින්. නෑ ක්‍රිකට් කියන්නේ හැමතැනම පිහිනුම් කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි අපි පිහිනනවා. ඉස්කෝලේ මේ රටම දන්න කීප දෙනෙක් ඉන්නවා මේ මත් එක පිහිනපු අපොයියෝ මුළු රටම දන්න. මොකද අම්බලන්ගොඩ පිහිනුම කියන්නේ දැන් මම විශ්වාස කරන විදිහට උපදිනකොට මේගොල්ලන්ට පිහිනන්න පුළුවන්. අමුතු දෙයක් නෙවෙයි. මට ගඟක් තිබුණා. මගේ ගෙදර ගාව තියෙන ගඟක්. පෙන්ද හරිම පුදුමයි. උදාහරණයක් ඇටියට දැන් ගත්තොත් එimhe ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මගේ ගෙදර ඉස්සරහ. පීනන්නේ අපිත් එක්ක ඇවිල්ලා මට වඩා බොහොම ජේෂ්ඨෙක්. අපිත් එක්ක ගඟේ ඇවිල්ලා පීනනවා. ඉතින් මම මේ කොළඹ හිටියේ පස්සේ දමාසෝගෙන් ගිහිල්ලා ඒ කාලේ. නමුත් හැම වෙලාවෙම ගඟට ආවම පීනන්නේ අපිත් එක්ක. ඉතින් අපිට හරි ඉතින් අපි අවුරුදු 15 විතර අඩුවක් වෙනසක් තියෙනවා. නමුත් එතුමත් එක්ක පීනනවා. එතුමා දැන් හිටපු හමුදාපැතුම. එතකොට ජයලත් වීරාගිරිතුව ගුවන් හමුදාපැතුම හිටපු. එයා පීනන්නේත් අපිත් එක්ක. ඉතින් අපි දන්නේ නැහැ මේගොල්ලෝ මේ හමුදාපතිලා වෙයිලා මේ වෙයි කියලා. හොඳම උදාහරණයකට හිටපු නාවික හමුදාපති පියල් හරිස්චන්ද්‍ර මගේ පන්තිය පීනන්නේත් අපේ ගෙදර. පියල් නාවික හමුදාපති වෙනවා කියලා ඉස්කෝලේ යන කාලේ අපි දන්නේ නැහැ. මං කියන්නේ මේ වගේ හරි සුන්දර තැන් ගොඩාක් ශ්‍රේෂ්ඨ තැන් වලට විශිෂ්ට තැන් වලට ගිහිපු අය ඔය වගේ ජීවිතය තුළ හම්බෙච්ච සම්දිස්ථාන ගොඩක් තියෙනවා ඉතින්. අර ගුවන් පාපැදි සවාරිය රටම කතා කරන ජාත්‍යන්තරේ පවා දැනගත්ත එකේ ඔබ අනුග්‍රහය දෙයි කියලා හිතන්නේ නැහැ නේ කවදාවත්. අර එකට පීනපු බලන්න මේ ජීවිතේ නෑ ජීවිතේ තියෙන සම්බන්ධකම් එතෙන්ට ගියාම දකිනවා අපි මෙහෙම ඒතර ඒ නැගෙන ඒ හදවත වල තියෙන බැම්ම ඒක මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදවතෙන් හැදෙන බැඳීම. ඒක දේශපාලන හේතු වැඩක් නෑ. ඒක පක්ෂ පාට ભેද වැඩක් නෑ. ජීවිතය තුළ තියෙන සමීප සම්බන්ධතාවය බොහෝ දුරට උදව් වෙනවා තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඒ ජීවිතේ ඉස්සරහට ගෙනියනකොට දැන් මහර්ගගේ පාසලේ අවුරුද්දක් පල්ලෙහා පන්ති වල හිටපු ළමයි මතකද? මතකයි නේ කීප දෙනෙක් එතුමට හොඳට මතකයි පල්ලෙහා පන්ති වල හිටපු ගෑනු ළමයි. එන එක මට තේරෙනවා. නෑ මේ ඒකේ සුන්දරත්වයක් තියෙනවනේ දැන් අපි ඕකේ හරි එහෙම කියමුකෝ. මගේ පාසලේ හිටපු දයාබර සොයුරියක් තමයි මගේ වර්තමාන බිරිඳ. අපි මං හිතන මම එතුමියක දැන් මට එතුමිය මම බන්දුලේ කොටගේ එතුමිය මේ ශාන්ත මහාචාර්යවරයෙක් දැනට මොරටු විශ්වවිද්‍යාලේ ශාන්තා මාදුවගේ කියලා. ඉතින්
අපි එක ඉස්කෝලේනේ. අපි මික්ස් ස්කූල් එක. කාන්තා පිරිමි දෙගොල්ලම එකට ඉන්න එකක්. ඉතින් ඒ කාලේ දැන් අපි මමත් ශිෂ්‍ය නායකයෙක් ඈත් ශිෂ්‍ය නායිකාවක්. ඉස්කෝලේ. ඒකේ හරි එතන තියෙන සුන්දරත්වය බලන්න දැන් ශිෂ්‍ය නායිකාවන් සහ ශිෂ්‍ය නායකයන් කියන්නේ ඒක සමීපතාවයේ තියෙන්නේ. දැන් ඒගොල්ලෝ අපි විහිං බලා ගන්නවා. දැන් සමහරවිට අපි එළියට ගමනක් යනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ආරක්ෂාවක් මේ කාන්තා පක්ෂයට දෙවිද ඒක ලැබෙන්නේ ශිෂ්‍ය නායකයන්ගෙන්. කියන්නේ පුදුම සහ ඒ විනය ඒ පුදුම සම්බන්ධතාවය විනය ඉතා ඉහළයි. ඉතා ඉහළයි. හරිද? මම විශ්වාස කරන්නේ පාසල් අධ්‍යාපනය තියෙන්න ඕනේ විශ්ව අධ්‍යාපනය කියලා. මම විශ්වාස කරන විදිහට. අධ්‍යාපන සේවා එතකොට අර සමහර පාසල් වලට ගෑනු ළමෙක් දැක්කම මැජික් නෑ එතකොට. මැජික් වෙන්න විදියක් නෑනේ. තමන්ගේ සහෝදරියක් බවට පත් වෙනවා. ජීවිතයේ තියෙන සියලු ශරීරයේ වෙනස්කම් පිළිබඳව පවා පුංචි කාලේ ඉඳලා පුදුම සහසම්බන්ධතාවයක් සහ දැනුමක් තියෙනවා. අලුත් දෙයක් නෙමෙයි, එලියන් කෙනෙක් නෙමෙයි, සහ කුතුහලයක් නැහැ. කුතුහලයක් පිළිබඳව කිසිම දෙයක් නැහැ. ඉතින් ඔහොම තමයි ඔය එකට පටන් ගත්තා. ඔක මේ හෙට විවාහ වෙනවා. අපි මේ මේ ඔය මගේ 81 ඉඳන් නේද? 81 කියන්නේ ඒ ලෙවල් පටන් ගත්ත ගමන් මගේ නෝනා මහත්මිය මට කියන විදිහට 81 තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒක හරි අපූර්වනේ. එතකොට ඔය සියලුම දේවල් ඒ සතුව තියෙනවා. සහ ඔබ දෙන්නම මේ එක්කෙනෙක් විතර නෙමෙයි දෙන්නම එක හා සමානව ඉස්සරහට ඉදිරියට ආවා අධ්‍යාපනයේ. දැන් මේ අරමුණක් කරා යන එක ඉලක්කයක් කරා යන එක. ඔව් දැන් මෙහෙම ගැටලු තියෙනවානේ සමාජීය මට්ටමේ ගැටලු. දැන් ඔය විවාහයේ මට්ටමට එනකොට පොඩ්ඩක් පාරිසරික මට්ටමේ පොඩි වෙනසක් තිබුණා. මොකද මම නිකන් ඒ ලෙවල් වලින් නතර වෙලා මම ඉතින් ඔය කියන විදිහට මම කිව්වනේ නෙස්ලේ සමාගමට එතුමාට කියන කිව්වේ නෑ නේද? මම 15 තනතුරුනේවත් උනේ නිකන් අපි සේල්ස් රෙප් කෙනෙක් කියලා කියමු. මොකද සේල්ස් රෙප් නෙමෙයි මම ප්‍රචාරක නිලධාරී කෙනෙක්පත් උනේ. ඉතින් මේ වන විට මගේ නෝනා මහත්මිය ඉංජිනේරුවරියක්. ඉතින් මේ උතන මට්ටම් අතර පරතරයකුත් වෙනවන්නේ සාමාන්‍ය විවාහවලදී. ඒවත් තිබුණා ඒ වගේ. කියන්නේ සමාජෙම අපි අතර නෙමෙයි. අපි දන්නෙත් නෑ අපි දෙන්න කවුද කියලා. ඒක වෙනම කතාවක්. නෑ මම කියන්නේ ඕවගේ දේවල් තිබුණා. එහෙම ගැටලුවක් උනේ නෑ. තමන් විශ්වාස කරන දේ හරි නෑ. තමන් පිළිබඳව ගැටලුවක්. දැන් මේ කතාවෙන් මහර්ග එනවා 86 අවුරුද්දට. මහර්ග ඉපදිලාවත් නැති කාලයක් ගැන මම මේ කතා කරන්නේ. 86 අවුරුද්දත් ඇත්තරම ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මොකද මේ ගමක ඉස්කෝලේක ගමක් ඒ කාලේ ගමක් නේ. එතකොට ඇවිල්ලා මේ වැඩ කරනකොට මේකේ සමහර කොළ අපි කියනවා මෙමෝ පත්‍රිකා වගේව සිංහලෙන් එන්නේ නැහැ මේ වගේ ආයතන. ඉංග්‍රීසි කියලා කියන්නේ පාසල් යන කාලේ සමහරට විහිළුවක් වෙන්න පුළුවන් දෙයක්. ඉංග්‍රීසි වලට අපිට බැරි හින්දා අපි ඒකට hina වෙන්න පුළුවන්. හැබැයි මේ ජාත්‍යන්තරෙත් එක්ක වැඩ කරන අය විදේශිකයෝ ඇවිල්ලා කතා කරනවා. මේ විශේෂයෙන්ම ඒ කාලේ මේ ප්‍රොපගැන්ඩා කියන එක ප්‍රවර්ධනය කියන එක ප්‍රචාරණය කියන එක ඒක ලංකාවට මැජික්. ගමකට ඔය ලොරියක් අරන් ගියාම හිතා ගන්න බෑනේ. එදා ඒ කොහොමද එතනට ගැලපෙන්නේ? එහෙම හදාගන්නේ කොහොමද ඔබ? මම නෙස්ලේ මගේ පළවෙනි රස්සාව නෙස්ලේ ලංකා සමාගම. මම කිසියම් ගමනක් ගියා නම් මං සත්‍ය වශයෙන්ම නෙස්ලේ සමාගමේ ලැබපු දේ විද්‍යාලයේ ලැබපු පන්නරේ සහ නෙස්ලේ ලංකා සමාගමේ ලැබපු එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් මම ලැබපු අත්දැකීම් තමයි මගේ මොනවා හරි ගමනක් මට යන්න පුළුවන් වුණා නම් ඒ දෙකේ සංකල්පයෙන් මට ඉස්සරහ යන්න. මිනිස්සු අඳුනගත්තේ නෙස්ලේ ලංකා සමාගමේ. මොකද අපි කොහොමද මේ සමාගම සමග වැඩ කරේ කියන මට්ටමින් පැහැදිලිවම සමුග සාකච්ඡාවට එනකොට මම දැනගෙන හිටියේ නෑ. මොකද මගේ පළවෙනි සමුග සාකච්ඡාව. මම දැනගෙන හිටියේ නෑ ටයි එකක් දාන් එන්න ඕනේ කියලා. මාත් එක්ක 20ක් විතර ඒ සමුග සාකච්ඡාවට සමුග පරීක්ෂණේ. සමුග පරීක්ෂණේ ඉන්ටර්විව් එකට. ෆස්ට් ඉන්ටර්විව් එකට එනකොට මම දැනගෙන හිටියේ නෑ. මාව ඉන්ටර්විව් කරේ අදත් ඒ මහත්තයා තවමත් ඉන්නවා රෙකමන්ඩ් කියලා මහත්තයෙක් ට්‍රෙවර් රෙකමන්ඩ් කියලා. ඒ මහත්තයාටත් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සිංහල කියන එක දෙකේව තේරෙනවා. නමුත් මේ මහත්තයාටත් සිංහල පිළිබඳව ඔතෝ දැනුමක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන් වැඩ කරන මහත්තයෙක්. අනිත් මහත්තයා තමයි අර්නස් පෝට්මන් කියලා. ඒ දවස්වල හිටපු සුදු මහත්තයෙක්. ඉන්ටර්විව් එකට ආවේ මම නෙස්ලේ සමාගමට. හැබැයි මම විද්‍යාලයේ බාහිර කටයුතු වලට යෙදී තිබීමෙන් මං හිතන විදිහට මං හැමදේම කරලා තිනවා අධ්‍යාපනයේ එක්තරා දුරට නැතුව. මොකද මං ඒ ලෙවල් වලින් පමණයි අධ්‍යාපනයේ අතර උනේ. කළ හැකි හැම දෙයක්ම පාසල් කාලය තුල කරලා තිනවා. කියන්නේ ශිෂ්‍යයෙක් හැටියට. එතනදී මගේ ඉන්ටර්විව් එකේදී කතා කරන්නේ අනේ සමාවෙන්න මේ පාසල් යන කාලේ මේ හිටියා නේද ඔබතුමා මේ
විද්‍යා ශිෂ්‍ය සංගමේ ඔව් ශිෂ්‍ය සංගම විද්‍යා සංගමේ කලා ඒ විද්‍යා ශිෂ්‍ය සංගමේ මේ ඡන්දයක් තිබ්බනේ. ඒකත් අර පීනුව වගේ කතාවක් ඒ කාලේ මට විෂයක් හැටියට ඉගෙනුවේ නෑ. විද්‍යා ශිෂ්‍ය සංගමේ අනුශාසකවරයෙක් හිටියා. එතුමා තමයි වර්තමානයේ මැකෝ ගරු මහින්ද දේශප්‍රිය මැතිතුමා. එතුමද? ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා මැතිතුමනි. ඔබතුමාගේ පාසලේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා ඉන්නවා බොහොම දීප්තිමත් ශිෂ්‍යයෙක්. ආයිබෝන් සර්. ආයිබෝන් සර් මේ ඒ කියන්නේ දැන් මට ඊයේම කතා කළා. කිව්වා මේ සර් මේ පන්දුලේකඩගේ මහත්තයා ගැන අපිට කතා කරන්න තියෙනවා. මම බස්ලේකඩගේ න ධර්මාසෝති කියේ නෑ. ඒගොඩගේ නැත්තම් ග්‍රීසේකඩගේ එයා පළවෙනිම තමයි බන්දුල කියන නම වායිස් කරන්න ගත්තේ. ඉතින් සර් අර ඉලෙක්ෂන් එක කිව්වට කමක් නැද්ද දත්? එහෙමනේ. ඔය වැඩේ ඇත්තටම ගිරිෂ මම දැනගත්තේ ඔහු විද්‍යාර්ථී විභාගයට පස්සේ ඒකත් කලින් කණිෂ්ඨ විද්‍යාර්ථී විභාගයේ කියලා ගන්නවා. ඒක මම හිතන්නේ ගිරිෂ බංගලේ ඉඳගේ සුසිත ජන්තිම දුසිල්ලයි තමයි සභාපති දෙකයි. ඊට පස්සේ මේගොල්ලෝ O level අතේටලා නැත්නම් මේ ඒපල් අපේකට ආවට පස්සේ විද්‍යාර්ථී සංගමයේට මතකේ ඉරිපත් එක්ක ඉල්ලුවේ සම්දේ මම යාගේ නම කියන්න කැමති නැහැ. ඒක කොහොම නාට්‍ය කළා ජේත් චිත්තේ මේ ඉස්කෝලේ කොහොම යනවාද චිත්තේ ඉරිෂේ කොට ඒකයි. මෙයා දහතුනේ තමයි කොහොම ප්‍රසිද්ධ කෙනෙක්. හැබැයි මං හිතන්නේ කවුද 250ක 40ක් විතර වගේ ගානක් තියලා 250ක නැත්නම් 380ක් වගේ තියලා ගිරිස දිනුවයි කියලා. ඒක මං හිතන්නේ අපේ ස්කෝලේ ඉවිත් වැඩිම ගානක කිලෝක එක. හැබැයි ඊට පස්සේ ගිරිසගේ පස්සේ ආපහු සම්මුතිය දින තිබ්බා ඒ සම්මුතිය ගැන අපි කතා කරන්නේ නෑ. හැබැයි නමෝ මේ අත අපි දැන් බන්දුල කියලා කියන්නකෝ. ඕක කියන්නේ මගේ සම්බන්ධය යෝයන කවුගේ කියන තමයි. ඔහුගේ පියා ඒ කාලේ අපේ ගමට අදාළ කොට්ටාසේ හිටපු ග්‍රාමනිකදා බන්දුපාලේ ගොඩගේ දෙන අපේ තාත්තගේ බොහොම කිප්පු සාවුසේ. ඒකට හේතුවනේ අපි පොඩි කාලේ පුංචිම කාලේ අපේ හිතියෝ මාදම්මා දඟබල. අපේ ගෙදරේ ඉතල මිනිස්සු තියාගේ යාවනේ. යාව 150 දුරික් වගේ තමයි කිරිසලාගේ ඒ ජගතම. ඒ කාලේ මම හිතන්නේ අපේ තාත්තයි තොන්දුපාලේ වලදී මාස්ටර් කියාවු වෙන්න ඕනේ. ඒ යාව තමයි ඇක්ටිවිටි ආවුනනේ කොහොමද? ඉස්කෝලේ උගන්වනකොට මේ ගිරිත් කියන්නේ බන්දුපාලේ කොටගේ සාමෙල දාන්නේ. අන්තයේ උසයි කියලා දැක්කා. ඔව් සම්පූර්ණයි තමයි අපි දැනගන්නේ. හැබැයි ඉස්කෝලේ යන කාලේ වෙනවා. මම උසාම කක්කරා දෙකේ නවතින තැන. හැබැයි ඇත්ත කියන්නේ එයාගේ විරිත මගේ ඉච්ඡාව තාත්තා ආචාර්ය තාත්තා මාගේ නැත්නම් තාත්තා ඒකටදී මෙයා ඒවයි ගෙනගේ පිටිකන් පරමෝල් වඩා උනත් පන්ටෙක් ටිකට් ගන්න යාළුවා අල්ලේ කරන්නේ අනුන්ගේ පොදු වැඩ කරන්නේ ඔය සමිති සමාගම් වල ඩිබේට් එක වැඩ ඒ වට තමයි අපේ තාත්තා කිව්වා අනන්තය පුළුවන් මට්ටමින් ගිහිල්ලා අපි හිතනවා අවස් කියලා දෙයක් ඉතලා මට ඕක ගැන කියන්න තියෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගුරුවරයෙකුට මේ තරම් සතුටක් වෙන්නේ. ඒක තමයි කිව්වේ. නෑ බලන්න අර ඒකේ වෙනස
විද්‍යාතිස්ස සංගමේ මගේ මැතිවරණය මෙහෙපු මගේ ගුරුතුමා ලංකාවේ මැතිවරණ කොමසාරිස් වෙන ගමනට යනකම්ම ගිහිල්ලා ආවා. ඉතින් බොල මේ මං කියන්නේ ඒකේ සම්බන්ධතාවය. මං එතුමා පාසල් යන කාලේ දැක්කේ අර යුනික් පර්සනැලිටිස් කියලා තියෙනවා. ඒක ඒ කාලේ අපි ඒ දවස්වල ඉතින් දැන් අද අපේ ඉස්කෝලේ කිව්වොත් එහෙම දැන් මහින්ද සර් සමහරට සමකාලීනෝ කියන්නේත් මහින්ද සර්. ඒක එතුමා ගත්තා. මොකද ඒ අර ඔය වගේම තමයි ඔය දැන් කියන කාලේ අතරයි ඒ කාලේ අතරයි කිසි වෙනසක් තිබ්බේ නැහැ. කියන දේ නම් ඔය විදියෙන්ම ඔය කටම තමයි තිබ්බේ. ඒ කියන්නේ කෙනෙක් හැබැයි ඕනෑම අවස්ථාවක උදව්වක් අපේක්ෂාවෙන් આવුත් එහෙම ඒ උදව්වට එහායින් ගිහිල්ලා ක්‍රියාත්මක වෙන විදිහේ මහත්යෙක් කියලා මට වෙලාවෙ කියන්න ඕනේ. මොකද මම මේ එක්සැජරේටඩ් වර්ෂන් එකකින් නෙමෙයි කියන්නේ. මම කියන්නේ ඇත්තට. ඒ කියන්නේ නැතු මේ වෙලාවේ කිය යුතු දෙයක් නෙමෙයි. දැන් මගේ එතුමා කතා කරපු වෙලාවේ ඔබතුමාට කියන්න දැන් ඔබතුමා ගුරුවරයෙන්නේ. ඔව්. එතුමා ඇවිල්ලා මේ මැදිරියේම වාඩි වෙලා අපිත් එක්ක කතා කරනවා මේ එතුමාගේ බොහෝ ජීවන කතාවේ රසවත් තැන්. ඒ කියන ගමන් එතුමා ගුරුවරු පිළිබඳව ප්‍රකාශයක් කරනවා. ඒ වෙලාවේ මේ රටේ ගුරුවරුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබිච්ච මේ වෙලාවක දැන් මේ මීට මාස කිහිපයකට කලින් ඔබ විශ්වාස කරන්න මේ රටේ ගුරුවරු ප්‍රජාව සියලු දෙනා තමන්ගේ මූණු පොත්වල මෙතුමා කිව්ව මේ කතාව ෂෙයා කරලා තියෙනවා. ඒ වෙලාවේ බලන්නේ මේ මට විරෝධයක් එයිද කවුරු හරි මට මොනවා කියයිද කියලා එතුමා හිට ගන්න ඕනේ යුක්තිය සාධාරණයේ පැත්තේ හිට ගන්නවා තනියෙන් හරි. ඒක හරිම විශිෂ්ට කටයුත්තක්. ඒක වයසට යනකොට වෙනස් වෙලත් නැහැ. නෑ ඉතින් පාසලේ වෙනස් වුනේත් නෑ. නෑ එදත් එහෙම. ඒ තරුණාවදී. උදාහරණයක් හැටියට ගන්නකොට අපිට තිබුණා ඔය යම් දේවල් ඉස්සර මතකද දන්නේ දවල පත්‍රිකාව. ඔව්. ඉතින් ඒකෙදි මං හිතන්නේ ශිෂ්‍යයන්ගේ පැත්තේ හිටගත්ත එකම ගුරුවරයා තමයි මේ ශිෂ්‍යයන්ගේ පැත්තේ හිටගත්ත එකම ගුරුවරයා තමයි මහින්ද දේශප්‍රිය මහත්තයා. හේතු කීපයක් තියන්න පුළුවන්. දැන් සමහර ගුරුවරු නෑ ආදරයට කියන නෑ උපා කරන්න පුතේ ආරෝමයෝ කියලා. නමුත් ඒ කියන්නේ කිසියම් තීරණාත්මක විදිහේ මනසෙන් තීරණ අරගෙන ඒ කියන්නේ මොලෙන් තීරණ අරගෙන දරුවන් වෙනුවෙන් මේ පැත්තට ගත්ත ගුරුවරයෙක් ඒ කාලේ. ඉතින් අපිට හරි පන්නරයක්. ඉතින් ගුරුවරයෙක් ඒ වගේ ඩිරෙක්ෂන් එකක ඉන්නව දැක්කා. ඉතින් අදටත් එහෙම තමයි. ඔව්. ඉතින් අපි ගුරු උතුමෙක්. හරි ඉතින් මෙතුමාගේ ජීවන ගමන් මඟ පිළිබඳව තවත් තියෙනවා දැන කියා ගන්න. ඔබට විස්තර සපයන්න බොහෝ වටින කියන දේවල් දැන කියා ගන්න. ඉතින් ඒ නිසා රැඳී ඉන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. හරි ඉතින් සුන්දර ඉරිදාවේ අපි මේ විදිහට කෙටි විරාමයක් අරගෙන නැවත වතාවක් කතා බහත් එක්ක එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී මේ හෝරාවක කතා බහත් එක්ක එකතු වෙලා ඉන්නේ බන්දුල එගොඩගේ මහත්මයා. ඉතින් එතුමාගේ ජීවන ගමන් මඟ පිළිබඳවයි කතා බහ කරමින් හිටියේ. අපි මේ කතා බහ මතකට නැවැත්තුවා අර 1986 පළවෙනි හමුණු රැකියාවත් එක්ක සම්මුඛ පරීක්ෂණයෙන්. අපි එතනින් පටන් ගමු ආයිසරය. මේ නෑ මහක නෑ ඕකේ මගේ පළවෙනි රස්සාවත් නෙස්ලේ එක තවමත් ඒ රස්සාව නෙස්ලේ එකමයි. ඒ කියන්නේ අවුරුදු 37ක් 36ක් දැන්ට එකම සමාගමෙන් මම සේවය කරනවා දිගටම. ඒක හොඳයි 86 මම පටන් ගත්තේ පළවෙනි ප්‍රචාරක නිලධාරියා හැටියට නෙස්ලේ ලංකා සමාගමේ. මම එදා කිව්වා මගේ ඉන්ටර්විව් එක පාස් වෙද්දී මං ගාව තිබුණා මං කරපු කාර්ය පිළිබඳව පාසලේ ලැබපු අත්දැකීම් මොකක්ද කියලා. ඉතින් නමුත් ඇත්තට වශයෙන්ම ප්‍රචාරක කටයුතු වලටනේ ගරු මහින්ද දේශප්‍රිය මැතිතුමත් කිව්වනේ මම පාසලේ සංගීත සංදර්ශන අපි විකෘති වගේ සංගීත සංදර්ශන අහලා තියෙනද? විකෘති වගේ මේ වේදිකා විකෘති වේදිකා නාට්‍ය අහලා තියෙනවා. සෝමලතා සුබසිංහගේ අපි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එලිමහනේ කළපු පළවෙනි විකෘති ප්‍රසංගය තමයි මම අපි සංවිධානය කරපු විකෘති ප්‍රසංගය. එතකොට යෝන්ගී කියන සංගීත ප්‍රසංග අපි මధుරසගී සංගීත ප්‍රසංග අපි හොඳ හසල දැනීමක් තුනේ ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඔක්කොම කරා. ඉතින් ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් එක නෙස්සේ සමාගමෙන් මගෙන් අහනකොට සංගීත ප්‍රසංග පිළිබඳව මම වෙටරන් කෙනෙක් ඉන්ටර්විව් එකට ගියත් ඒ වෙනකොට ඒ මගේ අත්දැකීම ඒ හිටපු ඉංග්‍රීසි මහත්තුරු දෙන්න මම සිංහලයේ සහ ඉංග්‍රීසි කලවමේ කතා කරාට නොතේරුණා වුණාට ඒක හොඳට දැක්කා. අර 17 දෙනෙක් 20 දෙනෙක් ආපු පාසල් වලින් ඇවිල්ලා හිටිය ඔක්කොම පාසල් මොකද කෙනෙක් ස්කූල් ලීවර්ස්ලා කියන්නේ පාසලේ අයිගුණ ගම. ඒක දැකලා අපි දෙන්නෙක් ගත්තා මේ ඒ රැකියාවට. ඒගොල්ලන්ට පුළුවන්කමක් තිබුණා මෙන්න මේ කොටස කරන්න මේ මනුස්සයට පුළුවන් වෙයි කියලා ඉංග්‍රීසි බැරි වුණාට. ඉංග්‍රීසිත් බෑ සිංහලත් සිංහල නම් මගේ උපරිමයි. මොකද මං කියන සිංහල අරයට තේරෙන්නේ නැති නිසා සිංහලත් ඉංග්‍රීසි කරලා තමයි මං කතා කරන්නේ දැන් ඉන්ටර්විව් එකේ. නමුත් එතනින් තේරුණා.
ඉතින් එතනදී තේරුම් ගත්තා මම ඒ භාෂාවේ තිබුණ අඩුකම. කොහොම නමුත් අදටත් ඉංග්‍රීසි බෑ මට. කොහොම නමුත් ජාත්‍යන්තර මට්ටමේ සමුළු අමතන මට්ටමට ඉංග්‍රීසි ගෙනෙන්න මට පුළුවන්කම තිබුණා. ජාත්‍යන්තර මට්ටමේ ලංකාවේ පමණක් නෙවෙයි. ඉතින් ඒක දුර ගමනක්. පළවෙනි ප්‍රොමෝෂන්ස් ඔෆිසර් හැටියට පටන් අරගෙන ඔය අද පේනෙන නෙස්සේ ලංකා සමාගමේ ලයිව් වයර් එක එළියේ තියෙන ඇක්ටිවේෂන්ස් ඔක්කොම අපි ඒ කාලේ තනියම මුලින්ම මම පටන් ගත්ත අර කාලේ කරපු දේවල් තමයි. ඉතින් උදාහරණයකට ගත්තොත් එimhe අපේ ස්ථාපිත වෙලා තියෙන පාසල් ක්‍රීඩා අනුග්‍රහ කටයුතු, ජාතික මැරතන් ධාවන තරඟාවලි, ජනමාධ්‍ය සම්බන්ධතා ඔය සියලු දේ අපි පටන් ගත්තේ නෙස්සේ ලංකා සමාගමේ 1986 ඉඳලා. ඉතින් නෙස්ට මෝල් මැරතන්, මයිලෝ පාසල් ක්‍රීඩා ඔක්කොම මගේ රැකියාවත් සමග පටන් ගත්තේ. වැඩි මට සෑහෙන සම්පූර්ණ අමතක වෙන ප්‍රසංග ගණනාවක් නේද? ගීතාංජලි නෙස්ට මෝල් ගීතාංජලි මම කිව්ව ඉස්කෝලේ මధుරසකී කරලා ඉන්න නෙස්ට මෝල් ගීතාංජලි මට එතකොටම මතක් වුණා. ගැටලුවක් නෙමෙයි කියලා. එතකොට ඒ වගේම ඕක කොහොම ක්‍රියාත්මක වුණා. ඉතින් මගේ තනතුරුත් නෙස්ටේ සමාගම තුලත් විචල්්‍ය වෙන්න ගත්තා. ඒ කියන්නේ ප්‍රචාරක නිලධාරී තනතුරු ඊට පස්සේ මම වෙළඳාංශයට සේවයට ගියා, මාකටිං අංශයේ සේවය කරා. ඊට පස්සේ මම තව වෙනත් තනතුරු අංශයේ අපි කතා කරොත් එහෙම කමියුනිකේෂන් අංශයේ බාරව වැඩ කරා. සංනිවේදන සමාවෙන්න මේ ඒ අතරතුරේදී නේද මේ බර වාහන ලයිසන් ගන්න අවුරුද්දක් විතර ඇතුළත වැඩට ගිහිල්ලා. නෑ ඒක තමන්ගේ රාජකාරිය පිළිබඳව කරන කමිට්මන්ට් එකනේ. දැන් ඔය මහින්ද දේශප්‍රිය මහත්තයාත් ඉස්සර කියනවා ගිරිසාවොත් එහෙම 10 දිනට රස්සාව නැති වෙනවා කියලා ඒ දවස්වල. මගේ ඒ මාරුණක් ගන්නෑ. නමුත් අපි ඒ රස්සාවට යනකොට අපි බැලුවා. එතකොට ප්‍රචාරක නිලධාරී ගත්තාම ඒ ප්‍රචාරක නිලධාරියට ගන්න පුළුවන් ලොරිය. ඒ ලොරියයි රියදුරුයි සහායකයි මමයි. ඒ කැම්පේන් එක කරන්න ඕනේ. ඉතින් යම් කිසි වෙලාවක රියදුරු හරි සහායක නැතුනොත් මර කැම්පේන් උත්සවයක් තිනකොට ඒක නොගින් බෑනේ. අපි නෙස්ට මෝල් සාම්ප්‍රදායික කරන දෙයක් තියෙනවා. මේන් බැලුවා පළවෙනි දවසේ බැලුවා දෙවෙනි දවසේ බැලුවා. එක්ක පරක් වෙනවා සමහරවිට එක විදිහකට යන්න බැරි වෙනවා. මං හිතුවා හොඳම වැඩේ ඩ්‍රයිවර් නැති නිසා මේක කරන්න බෑ, ගෝලයා නැති නිසා මේක කරන්න බෑ කියලා. ගෝල වැඩේ කොහොමත් කරන්න පුළුවන් මට. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ගෝලයාගේ වැඩේ අතපය තියෙනවා නම් ඒ දෙකේ කරන්න පුළුවන්. නමුත් ඩ්‍රයිවර් වැඩේ කරන්නත් බෑ. මොකද ලයිසන් තියෙන්නත් ඕනේ. එදා තීරණය කළා 1987 මං ගත්ත බර වාහන. මට ලංකාවේ ඕනම වාහනයක් කෙලවන්න රියදුරු බලපත්‍රය තියෙනවා. මොකද ඒක ගත්තේ ඒක ගහතුවක් හින්දා නෙමෙයි. ගත්තේ මගේ රාජකාරිය කරන්න එතන තියෙන අඩුපාඩුවක් නිසා. සමහර දවස්වල ඩ්‍රයිවර් නැත්තම් ගෝලයායි මායි වාහනේ අරන් ගිහලා වැඩේ කරනවා. ඉතින් ඒකට මෙවල ඉතින් මං කියන්නේ ඒ කාලේ ඕක දැනගෙන නේ අර උණ කියන්නේ මේ වැඩේ කරන්න ඕනේ. වැඩේ කරන්න ඕනේ බාධකේ මොකද්ද කියන එක ගැටලුවක් නෙමෙයි. ඉතින් එහෙම තමයි දවස්වල පටන් ගත්තේ 86. ඊට පස්සේ වාහනේ අවසර ගත්තේ සුදු මහත්තයාට කිව්වා මට මේ වාහනේ එලවන්න අවසර දෙන්න කියලා. කිසි ප්‍රශ්නයක් නෑ. අවසර දෙන්න දෙයක් නෑ. ඒක ජොබ් එකේ කෑල්ලක් ඔබතුමිය ඔයා එහෙම බලපියෝ ගැන මම සතුටු වෙනවා කියලා. ඒක එහෙම වුණා. ඉතින් ඒ කාගේවත් මේකක් කරන්න නෙමෙයි. නමුත් ඉන් පස්සේ අර රියදුරත් වෙලාවට එනවා. මොකද නාවොත් රස්සාව නැති. රස්සාව නේ වැරටෙන්න බැරි වෙන බව දැනගෙන. ඉතින් ඔක ඒකේ ක්‍රමවේදය ඔහොම පටන් ගත්තා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ අංශය අද මගේ තාමත් විශිෂ්ට ගෝලයෙක් සජීව වික්‍රමසිංහ කියලා ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨම ඇක්ටිවේෂන්ස් මැනේජර්. අද ඔහු ඒක අපිත් ඔවුන් එක වැඩ කරන අවුරුදු ගාණක් කිසිම කරදරයක් නැති කණ්ඩායමක්. හැබැයි හරියට මේ වැඩේ කෙරෙන්න ඕනේ. ඒකට සැලැස්ම ඒ සැලසුම් සහගත බව වෙලාවට වැඩ කිරීම වගේ දේවල්. මොකද 86 වගේ කාලේ ඕන වෙලාවට වැඩවලට යන්න බෑ. ඒ කාලේ හිටපු රාජ්‍ය නායකයෝ පවා මම කියන්නේ ඒ වෙලාවට වැඩ කිරීම මං හිතන්නේ ඔබ ඒ දවස්වල ඉඳන් ඒක ආවා. ඉතින් ඔහොම ගිහිල්ලා දැන් ඒ අංශේ තෙන්ට ආවා. ඊට පස්සේ මම රෙගුලේටරි ඒ අංශයත් බාර වැඩ කටයුතු කරා. ඉතින් වර්තමානයේ ගමන බැලුවොත් එහෙම නෙස්සේ ලංකා සමාගමේ කළමනාකර මණ්ඩලයේ වර්තමානයේ ඉතින් වැඩිම කාලයක් සේවය කරපු සමාජිකයා හැටියට මම දැන් වැඩ කටයුතු කරන උපසභාපතිවරයා හැටියට. දැන් බහුජාතික සමාගමක ගමේ ඉඳන් බහුජාතික සමාගම රැකියාව සඳහා එනකොට මිනිස්සු මනසෙන් හිතනවා මගේ ඉංග්‍රීසි හොඳ නැහැ, මගේ මේක කොහොමද කරන්න පුළුවන් වෙන්නේ. මම දකින්න එක දෙයක් තියෙනවා, හැම දිනාටම ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් විතරයි, ඒක ටූල් එකක් විතරයි, මෙවලමක් විතරයි. තමන්ගේ තියෙන පැෂන් එක, තමන්ගේ තියෙන මයින්ඩ් සෙට් එක තියෙනවා නම් තමන්ට ඕන තැනකට යන්න පුළුවන්, තමන්ට ඕන රස්සාවක් ඕන දෙයක් ඇචීව් කරන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් අපි ගම්වල අය කතා කරොත් මගේ විශ්වාසය ඇටියට ඔය ගොඩාක්
තැන්වල තේරිලා ඉන්නේ. උදාහරණයකට ගත්තොත් මට සමාව වෙන්න ඕනේ එහෙම කියන එකට. සමහරලාට අපේ ක්‍රිකට් කණ්ඩායම වුණත් ගත්තොත් ඕනම කණ්ඩායමක් ගත්තොත් ජාත්‍යන්තරේ නියෝජනය කරන ඒ කණ්ඩායමේ නෙමෙයි වෙන්න පුළුවන් දක්ෂයන් සියල්ල උදේම කැටි වෙලා තියෙනවා. කොහොම හරි හේතුවක් නිසා ඒ කණ්ඩායම දැන් ඉන්න කණ්ඩායම් එතෙන්ට එන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඊටත් වඩා දක්ෂයෙන් ගම් ප්‍රදේශවල ඉන්න පුළුවන්. නමුත් අර ලැබෙන එක්ස්පෝෂර් එක නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. දැන් විධායක තනතුරකට යම් කිසි සමාගමක එන්න නම් අද වර්තමානයේ ඉංග්‍රීසි කියන එක ආභරණයක් නෙමෙයි, ඒක උපකරණයක්. ජාත්‍යන්තර කටයුතු කරන්න. මනස තියෙනවා, දැනුම තියෙනවා, පැෂන් එක තියෙනවා. නමුත් අර ඉංග්‍රීසි දැනුම නිසා නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පැත්තෙන් ඒගොල්ලෝ ටිකක් අවසනාවන්ත වෙන්න පුළුවන්. ඒ එක්ස්පෝෂර් එක ඕනම කෙනෙක්ට ලැබිය ඇති එක්ස්පෝෂර් එක ලැබෙනවා නම් කිසි කෙනෙක් මග නවතින්නේ නැහැ. ඕනම තැනකට යනවා. හැබැයි අදිෂ්ඨානයේ ධෛර්යය තමන්ගේ මයින්ඩ් සෙට් එක තියෙනවා. දැන් ওই විදිහට ඕනම තැනකට යන්න පුළුවන්කම තියෙනවා නම් අදිෂ්ඨානයේ හැකියාව, මේ වාසනාව, මේ හැම ගුණයත් එක්කම මම හිතන්නේ අම්බලන්ගොඩින් කොළඹට විතරක් නෙමෙයි තවත් රටවල් ගණනාවකට ගියා. ඒ අත්දැකීම් ටිකත් අපි බෙදා හදා ගන්නට අවශ්‍යයි. නෑ දැන් ওই ගමනේදී දැන් ගොඩක් දේවල් අපි සම්බන්ධ වුණා සමාජය සමග. ඒ සමාජයක වෙන සම්බන්ධ වෙද්දී දේශපාලනය පිළිබඳව දන්න අය, හසල විද්වතුන්, ඒගොල්ලෝ අපි දිහා හැරිලා ඔයගොල්ලන්ට පුළුවන් ද මේ දේවල් කරන්න මෙහෙම දේවල්. ඒකේ උදාහරණයක් හැටියට තමයි මම 2013 වසරේ ඉඳන් 2016 වසර අවසානයේ දක්වා ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට වැඩ කටයුතු කරා. ඉතාමත් සතුටුයි කියන්න එහිදී මතක් කර යුතු නමක් තියෙනවා. අනුර සිරිවර්ධන මහත්තයා මගේ දෙපාර්තමේන්තුවේ ලේකම්තුමා. දවසක් එතුමා ඇවිල්ලා මම මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට ඉන්නකොට බන්දුල growth එක -7 නේද කියලා කිව්වා. මට ඒ වචන ටික මං හිතන්නේ ඔබ මෙතනින් ඵලයන් කියන දේ මගේ හදවතට වැටුණා. එතුමා මට කිව්වේ වැරද්දකට නෙමෙයි, එක වචන ටිකයි කිව්වේ. එදා අපි තීරණයක් ගත්තා මම අස් වෙනකොට අපනයන සංවර්ධන මණ්ඩලයේ එක්ස්පෝර්ට් රෙවෙනියු වලට 8කට වැඩි වර්ධනයක්, ධනාත්මක 8කට වැඩි වර්ධනයක් අවුරුදු 4ක් තුල ක්‍රියාත්මක වෙලා තිබුණා. ඉතින් ඒ වගේ අපි කොහොම හරි අධිෂ්ඨානය අරගෙන අපි ගොඩක් ක්‍රමවේදවල් තිබුණා. ඒ වගේ මම කතා කරන 2013 2016 වසර වගේ කාල සීමාව තුල. ඉතින් එතුමයි උපදේශය දෙනකොට අපි ගත්තේ ඒක හොඳ ධනාත්මකව. මට කිව්වේ නෑ අස්සලා යන්න කියලා. ඒක නෙමෙයි මට කිව්වේ. මම ආරම්භ වෙනකොට ඍණාත්මක වර්ධනය -7 තිබ්බේ growth එක. ඉතින් ඒ වගේ දේවල් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපිට දෙමු පන්නරය. ඉතින් ඒ වගේම ඒක විතරක් නෙමෙයි, ඒහා සමගම මම පුද්ගලිකාංශයේ සහ රාජ්‍යාංශයේ ගොඩාක් තැන්වල වැඩ කටයුතු කරලා දිනවා. මම කැමති නෑ. ඒ කියන්නේ එච්චර දුර කියන්නේ මැනික ඔබතුමා කිව්වා ඒ ආයතන ගොඩක්. ඉතින් ඒ ආයතන වල මම අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ කටයුතු කරලා දින උපරිම වශයෙන් මම වැඩ කටයුතු කරන්න අපි පුළුවන්කමක් තියෙනවා කියන විශ්වාසය මට තියෙනවා. ඒ අය ආරාධනා කරනකොට ඒකයි යන්නේ. වර්තමානයේ අවසාන වශයෙන් තියෙන පත්වීම තමයි කොමර්ෂල් ක්‍රෙඩිට් එකේ අධ්‍යක්ෂක තනතුරට. මම කියවනේ ඔක්තෝබර් 1 වෙනිදා. ඔක්තෝබර් 1 වෙනිදා. මම කියවනේ අර ඉස්කෝලේ යනකම ගෙදරකට ගිහලා රොෂාන් එක්කගේ මහත්තයලා ගෙදර යනවා කියලා. අද ඒ රොෂාන් එක්කගේ මහත්තයා තමයි කොමර්ෂල් ක්‍රෙඩිට් එකේ CEO. බිරිඳ ඔහුගේ බිරිඳ මගේ නෝනාගේ පන්ති. හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒක විතරක් නෙමෙයි අපි පවුල් දෙකටම ඉන්නේ එකම දියණිය ගානේ. මටත් මගේ දියණිය නිපුණිය කොටගේ ඔහුගේ දියණිය නතාෂා කොටගේ. ඉතින් මේ හරිම ඔබගේ දියණියත් විදේශ අධ්‍යාපනය ලැබමින් ලැබමින් CBL ආයතනයේ දැනට රැකියාව කරනවා. Unilever ආයතනයේත් කලින් වැඩ කරා. ඉතින් හරිම සුන්දර ජීවිතයක් අපි ගත කරනවා මේ පැත්තේ. ඉතින් මට මේ ගමන තුල මම විශ්වාස කරන එකක් තමයි සමස්ත ආර්ථික වර්ධනයක් කරන්න නම් රජයේ පමණක්වත් හා පුද්ගලිකාංශයේ පමණක්වත් නෙමෙයි. ඕනෑම දෙයක මං හිතන්නේ රජය තුල තියෙන අපේ ඒ දැක්ම තියෙනවා මේ රජය තුල පුද්ගලිකාංශයේ සහ රාජ්‍යාංශයේ සුසංයෝගයෙන් තමයි මේ ගමන යන්න පුළුවන්. ගොඩක් තියෙන දේවල් තමයි ඔය මොනවද ඒවට කියන්නේ තමන් යම්කිසි දේවල් වල යෙදී වෙලා ඉන්නවා. ඉතින් මං කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ට ලැබෙන දේ අහන්න ඉස්සෙල්ලා තමන්ට කරන්න පුළුවන් දේ පිළිබඳව කතා කරොත් ගමන සාර්ථකයි. ඉතින් ඒ නිසා අපි උද්ඝෝෂණ හොඳයි, ඕන දෙයක් හොඳයි. ඉස්සෙල්ලා පටන් ගමු තමන් කරන්න පුළුවන් දේ කොතනින්ද කියලා. ඔය මම සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට
8-5 වැඩ මේ මගේ ජොබ් එක මේක මට අදාළ නැහැ. මට අදාළ නැහැ. අරයා කළ යුතු දෙයක්. ඒ පිළිබඳව නම් පොඩාක්ම බැහැර මතයක මං ඉන්නේ. ඉතින් ඒක මමත් මගේ ජීවිතේ කාල වේලාවක් මටත් නැහැ. එකකින් අදහස් කරන්නේ Taman සැලසුම් කරගත්තොත් ඒක කරන්න බෑ කියන එක නෙමෙයි. මට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මගේ. එහෙම හිතුවොත් පමණක් විසඳුම් එයි. ප්‍රශ්නයක් තියෙද්දි ඒ ප්‍රශ්නේ කාගේවත් තියෙන හිතන තාක්කල් ඒ ප්‍රශ්නෙට විසඳුමක් නම් එන්නේ නැහැ. What I'm trying to say is take the ownership of the issue. මේ හෝරාවකට ආසන්න කාලයක් තුල සියත මැදිරිය තුලේ සුන්දර ඉරිදාවේ ඔබේ ජීවිතේ ආරම්භයේ ඉඳලා මේ දක්වා අපිට හැකි බොහෝ දේවල් පිළිබඳව අපි කතා කළා. ඔබතුමාට කොහොමද මේ කතා බහ දැනුනේ? කොහොමද ඔබට ෆීල් වුනේ මේ? මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා හොඳට දකිනවා ඇති බොඩි ලැන්ග්වේජ් එක. මං කිසි දෙයක් හිතාගෙන ඇවිල්ලා ගොතලා කියන්න උවමනාවක් නැහැ. මොකද ඒක ඒ විදිහටම ගලන්නේ. ඒ ගලන සෑම අවස්ථාවකම මගේ මනස යොමු වෙන්නේ මගේ එක අතීත ආවර්ජනයක්. අපිට ලැබුණු බොහෝම සෝදාත්මක දේවල් මගේ හදවතේ බුරබුරා නැගෙන දේ. ඒතර ඒක ඔබතුමා මගේ මනසෙන් මගේ මුහුණෙන් මගේ චර්යාවෙන් ඔබතුමාට පේන්නේ නැති මම මේ කිසි දෙයක් මේ ආටිෆිෂියලි හදාගෙන ඇවිල්ලා කියපු දෙයක් නෙමෙයි කියලා. හැබැයි එක දෙයක් කියන්න මේ ඔබතුමා ඒක අහපු නිසා. අදටත් මම විශ්වාස කරන්නේ අර කලිසම් 4 කාලේ තමයි කියලා මගේ ධනය වැඩියෙන්ම තිබ්බ කාලේ. ඔබ අහනවා නම් මගෙන් එකතු කරගත්ත දේ මොකක්ද කියලා ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේ එකතු කරගත්ත. හැබැයි ධනය මුදල් නෙමෙයි ධනය වැඩියෙන්ම තිබුණු කාලේ කියලා කිව්වොත් ඒ කාලේ තිබුණු පාසල් කාලේ. කන්න වේල නැතත් ධනය වැඩියෙන්ම තිබුණු කාලේ තිබුණු පාසල් කාලේ. පාසල් කාලේ කියන්නේ පහුගිය කාලේ. මේ කාලේ එකතු කරගත්තේ බොහෝ දේවල් තියෙනවා. ජීවිතේ ලබාගත්ත දේවල්. මම කියන්නේ සාපේක්ෂව. ඉතින් මං හිතන්නේ එතුමාගේ ධනය, එතුමාගේ පොහොසත්කම, එතුමාගේ කතා බහෙන් අපිට තේරෙනවා. මොකද හොඳ කතිකේ එතුමාගේ ජීවිතේ අපි වටින කියන හැම තැනක්ම හිස් තැනක් නැතුව කතා බහ කරා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කතා බහට අපි විරාමයක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද මේක තමයි තවත් දවසකදී හමු වෙලා අපිට කතා කරන්න තවත් ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ ජීවන ගමන් වගේ දවසින් දවස ඉස්සරහට තවත් ඇදීගෙන යනවනේ නේද? ඒ නිසා ඒ ගැනත් අපි තවත් දවසකදී හමු වෙලා කතා කරන්න සූදානම්ින් සිටිනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් යෝධ බල යෝධ වීරිය ලැබෙන්නේ කියලා, ජවය බලය ශක්තිය ලැබෙන්නේ කියලා ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබ දෙපළට. බොහොම ස්තුතියි විශේෂයෙන් මේ වැඩසටහනට සහභාගී වෙනට වඩා පහුගිය කාලේ යම් දේවල් මතක් කරන්න අවස්ථාවක් ලබා දීම කියලා. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික්